විමල් රත්නායක. ගරු සභාපතිතුමනි, අද දිනේ මේ විවාදය වැඩිපුර සාකච්ඡා කරන්නේ බදු වලටත් වඩා පොදුයි ආර්ථික කරුණු පිළිබඳව. එනිසා මම කැමති දැනට මේ ආණ්ඩුවට දවස් 75ක් පමණ වෙනවා. එනිසා දැනට රටේ පැන නැගිලා තිබෙන ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. ඒ ගැටලු ගැන අවධානය යොමු කරන්න ආණ්ඩුවේ ඒ සම්බන්ධව පුළුවන් අය ඉන්නවනම් විසඳන්න ඒවා විසඳන්න කියලා. මොකද අපිට පේන්නේ තියෙනවා ගරු සභාපතිතුමනි, ප්‍රශ්න දිග්ගැහි ගැහි යනවා අයිතිකාරයෝ නැතුව. දැන් උදාහරණයක් විදියට එළවලු මිල ඉතාම ඉහළට ගියපු අවස්ථාවවලදී මිනිසුන්ට ඒ සම්බන්ධව පාරිභෝගිකයන් භාර ඇමතිවරයා කතා කරන්නේත් නැහැ, මුදල් ඇමතිවරයා කතා කරන්නේත් නැහැ, වෙළඳ ඇමතිවරයා කතා කරන්නේත් නැහැ. කොහෙද යන ඇමතිවරයෙක් කිව්වා මොනවාද මේ ඒ જાති කන්නතු ඉන්න කියලා. ඒ වගේ අමන කතා තමයි ඔය එක්සත් ජාතික පක්ෂ පාලනයත් කිව්වේ. ප්‍රශ්නෙට වග කියන්නේ නැහැ. ප්‍රශ්නේ පාවෙන්න දෙනවා. ඊට පස්සේ මාධ්‍ය වලින් ඒවා පන්දු බවට පත් කරගන්නවා, ජනතාව පීඩා විඳිනවා. ඒ නිසා අද එහෙම ගැටලු රාශියක් ඇතිලා තිබෙනවා. එකක් තමයි ඔබතුමා දන්නවා දැනට පැන නැගලා තියෙන උපාධාරී ගැටලුව. අපි ඊයේත් මේක අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළා අනුර දිසානායක මන්ත්‍රීතුමා. දැන් උපාධාරීන් බදවා ගැනීමට දාලා කරන පොදු ප්‍රතිපත්තියක් විශේෂම 2004න් පස්සේ තියෙනවා. 2004 අපත් හිටපු සන්දාන ආණ්ඩුවෙන් තමයි සියලුම උපාධාරීන්ට පක්ෂ ભેදයෙන් තොරව, බාහිර අභ්‍යන්තර ભેද වලින් තොරව, වයස් ભેද වලින් තොරව, විද්‍යාද කලාද ඉංජිනේරුද කියලා ભેදයෙන් තොරව ඒ සියලුම උපාධාරීන්ට මගේ මතකයට ඒ වෙලාව 44000කට පමණ පිරිසකට රැකියාව ලබා දුන්නා. ඊට පස්සේ මේ උපාධාරීන්ට රැකියාව ලබා දීම විවිධ දේශපාලනීකරණයන්ට ලක් කරා. උපාධාරීන් කැන්වසින් ගෙනිච්ච 2010 දී 2015 දී දැනුත් එහෙම කරන්න හදනවා. නමුත් අපි දන්න දේ තමයි උපාධාර රැකියාව දිය හැකේ රාජ්‍ය සේවා කොමිසමට. ඉතින් ඒ සම්බන්ධව පසුගිය ආණ්ඩුව රැකියාව දෙනවා කියලා අවුරුදු ගාණක් තිස්සේ ඒක කල් දාලා මම හිතන්නේ ඡන්දේ ලඟ වුණාට පස්සේ ඔන්න මතක් වෙලා මොන හරි කරන්න පටන් ගත්ත එක කරේ නැහැ. ඉතින් දැන් වෙලා තියෙන දේ තමයි නිලධාරීන්ගේ පැත්තෙන් අමාත්‍යාංශ පැත්තෙන් ගරු සභාපතිතුමනි මේ සමහර සම්මුඛ පරීක්ෂණ කල් අවසන් කරලා තිබෙනවා. මගේ දැනීම හැටියට 2018 දක්වා. නමුත් දැන් ඒ අයගේ සම්මුඛ පරීක්ෂණ අවසන් කරලා තිබියදී ඔවුන්ට ඒ අදාළ කරන පත්තින් ලබා දෙන්න කටයුතු කරන්නේ නැතිව දැන් ඒකට විවිධාකාර කතා. විවිධාකාර අර නොකරන දෙයට කියන උදාහරණ මොකද කොඳුරු තෙල් හත්පත් එකකුයි තවත් ඕනෑ කියන වගේ එක එක දේවල් කියමින් දැන් මේ උපාධාරීන් පීඩාවට ලක් කරලා කැන්වසින් ගියන්නේ තමයි හදන්නේ. ඔබතුමා දන්න අපි වගකීමෙන් කියන මෙතන ඉන්න සමහර ඇමතිවරු, සමහර മന്ത്രിවරියෝ පොහොට්ටු පක්ෂයේ උපාධාරීන්ගේ ඇප්ලිකේෂන් පුරවන්න තමන්ගේ ගෙදරට එන්න කියලා දැන්වීම් පළ කරා. තර සමාජවාදී තරුණ සංගමයට සම්බන්ධ තරුණ නායකයන් විසින් ඒවා නම් ගම් වශයෙන් ඉදිරිපත් කරා මෙන්න මේ ඇමතිවරයා, මේ රාජ්‍ය ඇමතිවරයා, මේ മന്ത്രിවරිය කිය. මේගොල්ලන්ගේ ගෙවල් වලට මෙහෙම එන්න කියලා තියෙනවා. ඒ වගේම නෑ ඔබතුමිය නෙමෙයි නම් ඒක වදින්නේ නෑනේ. ඉතින් මට දෙසී ඉන්න සීම නම් කියන්න අවශ්‍ය නෑ. ඊළඟ ගත්තොත් එහෙම මොකද නම් පත්‍රවල තිබුණා ගරු ඇමතුමිය. පත්‍රවල තිබුණා. ඊළඟට ගරු සභාපති ඔබතුමා දැක්කා ඒත් ඔබතුමාලගේ ආණ්ඩු පක්ෂයේම සම්බන්ධ සංවිධානයක් කියලා උපාධාරීන් රුපියල් 200 ගානේ අය කරනවා කියලා ඒ මොනවාද රැකියාව ලබා දෙන්නේ. මේ වගේ විවිධාකාර අර මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙන ඒත් අර ඊටාම වැරදි පරණ වැරදි ක්‍රම නැවත හඳුන්වා දෙන්න පටන් ගත්තා. නමුත් ඒකට අම්මාකාරයක සමාජ විරෝධයක් ආපු නිසා මේක තරමක් සීමා වෙලා තිබෙනවා. නමුත් අපිට දැනුත් සැකයක් තිබෙනවා. මේ අදින්නේ මොකටවත් නෙමෙයි ඡන්දයට කැන්වසින් ගෙනියන්න කියලා. ඉතින් අපි ඔබතුමාලට කියන්නේ ඔබතුමාට දෙවෙනි දාරය විසුරු වහන්න නම් පාර්ලිමේන්තුව තව දවස් 25 ඔබතුමාලට තියෙයි. ඒ නිසා 2018 දක්වා මේ උපාධාරීන්ගේ රැකියාව සම්බන්ධ මගේ දැනීම හැටියට බොහෝ දුරට ඒ කටයුතු අවසන් කරලා තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරු මගින්. නිසා කරුණා කරලා මේ උපාධාරීන් තවත් රස්තියාදු කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ වයස් යනවා 45 පැනපු අයින්. ඔබතුමාලා කිසිම ඇමතිවරයෙක් කියන්නේ මොකද්ද කරන්න කියලා ඒගොල්ලන්ට. 45ට වැඩි අයට දැන් ගරු ඇමතුමා මේකයි ප්‍රශ්නේ. ඔබතුමාලාගේ ආණ්ඩුවේ දේශපාලන කළමනාකරණයක් නැහැනේ. ඔබතුමාලාගේ ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරණ උත්තර දෙන්න ඕනේ. මම පටන් ගත්තෙත් ඒකයි. එළවලු මිල ප්‍රශ්නයට උත්තර දෙන්න වෙන කවුරු හරි. එයා කියනවා එළවලු කන්න එපා කියලා.
මම ඒකයි කියන්නේ. මම කියන්නේ ඒකයි. ආ? දැන් තොප්පිය දාගෙන ඉන්නේ. තොප්පිය දාගෙන ඉන්නේ. නෑ මම මට ඔබතුමා එක්ක කතා කරන්න දෙයක් නෑ මේක. මම කියන්නේ ඔබතුමා මම නම කියන්නේ මොකක් හරි ඒ අදාළ විශේෂ වැදගත්කමක් තියෙනවා විතරයි. ගරු සභාපතිතුමනි ඒ නිසා මට කියන්න ඕන කැමති වෙන්නේ ආණ්ඩුවේ කවුරු හරි වගකීම් කියන්න ඕන උපාධායන්ට මොකද්ද කරන්න යන්නේ කියලා. කැබිනට් ප්‍රකාශක එකක් කියනවා. ඊට පස්සේ විෂය භාර ඇමති තව එකක් කියනවා. නිසා මේ අය හැල්ලු කරන්නේ නැතුව පීඩාවටපත් කරන්නේ නැතුව ගෙවල් වලට ගෙනල්ලා කැන්වසින් වලට වැඩ හදන්නේ නැතුව කරුණාකරලා මේ අයට රස්සා ලබා දෙන්න. මොකද ඔබතුමාට පක්ෂකාරයන් රස්සා දෙන්න බෑ මේගොල්ලන්ට. රාජ්‍ය සේවා කොමිසමෙන් පිට රස්සා දෙන්න බෑ ඔබතුමාලට. මේ රටේ නීතිය ඒක. ඒ නිසා බොරුවට මිනිස්සු බය කරන්නේ නැතුව අපි ළඟට ආවේ නැත්නම් ජොබ් දෙන්න බෑ කියලා වගේ බොරු පාඩ දාන්න නැතුව රටේ නීති රණුව රටේ පිළිගත් ක්‍රමයට රැකියාව ලබා දෙන්න. ගරු සභාපතිතුමනි ඊට පස්සේ ඔබතුමා දන්නවා දැන් විශාල ගැටලුවක් ඇතිලා තිබෙනවා. ගරු ඇමතුමා ඔබතුමා විෂය භාර ඇමතුමා නොවන නිසා කරුණාකර සීසි ගෞරවය ඇතුව මට පොඩි වෙලාවක් ඇති. දෙක නෑ මම ඔබතුමා නිසි ගෞරවය ඇතුව මම කියව ඔබතුමා ගැන මට එහෙම විශේෂ විවේචනයක් නෑ. දෙක තමයි විශ්‍රාමිකයන්ගේ ගැටලුව. දැන් ඒක කතන්දර කියනවා. ඔබතුමා දන්නවා අද විශ්‍රාමිකයන් ඊයේ පෙරේදා උද්ඝෝෂණ කරා පොලිසියෙන් ඒගොල්ලන්ට තර්ජන ග්‍රාජන කළා. දැන් හෙට දිනේ 6 වෙනිදා අද දිනේදී විශ්‍රාමිකයන් කොළඹ දැන් උද්ඝෝෂණයක් කරනවා. එතකොට මේ මිනිස්සු විවිධ දේශපාලන පක්ෂ වලට අයිති සහ පක්ෂ වලට අයිති නැති විශ්‍රාමිකයෝ මේ. මොකද පසුගිය ආණ්ඩුව 2015 දී ඒ ආණ්ඩුවමක් හරි මේ අමුතු අතෙන් දෙන සල්ලි නෙමෙයිනේ. ආයි රටේ සල්ලි කරු සභාපතිතුමා. එතකොට විශ්‍රාමිකයන්ට චක්‍රලේඛ මගින් නිසි පිළිගත් විදියට චක්‍රලේඛ අනුගමනය කළා වැඩි කරපු මුදලක් තිබෙනවා. ඒක කපා දමන්න ඔබතුමාලට ජනවරමක් හම්බුන්නේ නැහැ. ඔබතුමාලා කියනවා නේ ඡන්දෙදි විශ්‍රාමයට කපනවා නතර කරනවා කියලා. දැන් ඔය මිල මොනවාද වැටුප් ගැලපීම් හැම ආණ්ඩුවක්ම ඔක තමයි කියන්නේ. මිනිස්සුන්ට මොන හරි දෙන්න දෙයක් එනකොට ඔබතුමාට එතකොට තමයි විෂමතා ඔක්කොම කතන්දර එන්නේ. නමුත් අද හරි පැහැදිලි විශ්‍රාමික සංගම් පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව ඔබතුමාට ඡන්ද දුන්න මිනිස්සු පවා. ඔබතුමාට ඡන්ද දුන්න ඡන්දද විශේෂ පුරවැසියෝ මේගොල්ලෝ. ඒගොල්ලෝ ඉතා පැහැදිලි මට ඊ හම්බුණා හමුදා නිලධාරිනිය. විශ්‍රාම ගිහිල්ලා. දැන් යම්කිසි ආයතනක සේවය කරනවා. ඉතින් මේ නිකන් හම්බුණාට පස්සේ මේ අපිව හම්බෙන්න ආවිලා නෙමෙයි නිකන් හම්බුණාම කියනවා බලන්න සර් අපි බලන් හිටියා මේක වැඩි වෙයි කියලා. හැබැයි මේක නතර කරලා. ඉතින් ඒ නිසා ඔබතුමාට එහෙම ජනවරමක් දීලා නැහනේ. ඔබතුමාලා රට ජාතිය පරිස්සම් කරනවා කියලා ඡන්දෙ දෙන්නේ. මිනිස්සුගේ විශ්‍රාමයට කපනවා කියලා නෙමෙයිනේ. ඒ නිසා කරුණා කරලා මේ මිනිස්සුන්ට තියෙන අයිතියක් ආණ්ඩුවකින් දුන්නු දෙයක්. තිබිච්ච ආණ්ඩුවෙන් දුන්නු දෙයක් ඒක. ඒ ආණ්ඩුවේ 2015 දුන්නු ජනවරමේ කොටසක් ඒක. ඒවා ඇදලා කරන්න නැතුව වාත කරලා නමුත් යම්කිසි මොහොතක දෙන්න වුණා. ඉතින් ඒක නිසා අපි මේ විශ්‍රාමිකයන්ව පහලට දාන විශ්‍රාමිකයන්ට දීලා තියෙන මුදල් කප්පාදු කරන එක. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට ඔබතුමාලා ඒක එතන ගැටලුවක් තිබුණා. නමුත් රජයේ ඉහළ නිලධාරීන්ට විතරක් බලපාන විදිහට ඔබතුමාලා යම්කිසි පසුගිය රජයෙන් දීමනාවක් දුන්නා. ඔබතුමාලා එක කපලා තියෙන්නේ. අපි කියන්නේ ඔබතුමාලා අනිත් පැත්තට වැඩි කරන්න. දීපෙක කපන්න එපා. සාමාන්‍ය රටේ සම්ප්‍රදායක් තියෙන සාමාන්‍ය වැටුපක් වැඩි කරාම විශ්‍රාම වැටුපක් දුන්නම අඩු කරන්නේ නැහැ කිසි ආණ්ඩුවක. ඒකෙන් යම්කිසි අසාධාරණයක් කළා තියෙනවා නම් ඒකට ගලපන එක හරි අනිත්‍යයගේ. ඉතින් ඒක නිසා ඒක ගැන මට ඔබතුමාට කියන්න තියෙනවා මූලික කාරණා. ඊට පස්සේ නිෂ්පාදන මිල සම්බන්ධ ප්‍රශ්න. මෙතන වැවලි කර්මාන්ත ඇමතුමා ඉන්න මම හිතනවා ඔබතුමාගේ පිළිතුරු කතාවේදී උත්තර දෙයි කියලා. දැන් ඔබතුමාලා හොඳටම දන්නවා විශේෂයෙන් දැන් එක පැත්තකින් සාමාන්‍ය ජනතාව පරිභෝජනයට ගන්න එළවලු මිල වගේ දේවල් වල මිල ඉහළ ගිහිලා තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමුත් ඒකම ගියා. ගිහිලා එතුමා හොඳයි ගියපේක හොඳයි ඇස් දෙකෙන් දකින්න එක හොඳයි නිලධාරීන්ගේ කොළ බලනවට වඩා. ගිහිලා එතුමා ගැසට් එකක් ගවුවා හාල් මිල මෙච්චරයි කියලා. දැන් අද අපි කවුරුත් දන්නේ මේ මිලට හාල් නැහැ. දැන් අබෙතනම කවුරු හරි ඇමති කෙනෙක් කිව්වා දැන් ඇත්ත තොග වෙලෙන්ද තමයි දෙන්නේ. ගරු සභාපතිතුමනි සිල්ලර වෙලෙන්දෙට පුළුවන් හාල් කිලෝ 100ක් 200ක් 75ක් හංග ගන්න. තොග වෙලෙන්දෙට හාල් කිලෝ ලක්ෂයක් දෙයක් හංග ගන්න බෑ. තොග වෙලෙන්ද කවුද කියලා මේ රටේ දන්නවා. ඉතින් තොග වෙලෙන්දන්ගේ ඒවා වටලන්න පුළුවන්. චෙක් කරන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ප්‍රධානී. ඉතින් ආරක්ෂකයන් යොදා ගන්න විදියක් දන්නවනේ තුමා. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ කඩවල වලට ගෙනල්ලා තොග වෙලෙන්ද බාන්නේ 102කට. ඉතින් කොහොමද ඒකට සිල්ලර වෙලෙන්ද 103ට දෙන්නේ? 98ට දෙන්නේ? ඉතින් ඒ නිසා දැන් ජනාධිපතිතුමා යනවා තැන් බලන්න
ගැසටුත් ගහනවා වෙළෙන්ද ඕන විදිහට විකුණනවා. ඒතර වෙළෙන්දකද වැරද්ද? ඒක තමුන්නාසට ආණ්ඩුවක් දීලා තියෙන්නේ. මේක අන්තර්ජාතික මාෆියාවකින් කරන දෙයක් නෙමෙයිනේ. මහා බහුජාතික සමාගම් වලින් කරන දෙයක් නෙමෙයිනේ. තොග වෙළෙන්දෝ ලංකාවේ මහා පරිමාණ හාල් වෙළෙන්දෝ 10ක් නැහැ. හරියට ගත්තොත් මාකට් එකට බලපෑම් කරනවා. ඉතින් පුළුවන් නේ වටලන්න. දැන් ජනාධිපති නියෝගයක් නේ කඩන්න. තමුන්නාසලා හාල් මිල පාවෙන්න දීලා වෙනව කර ඉන්නවා. එක්කෝ රංජන් රාමනාගේ හඬපට හරි මොනවා හරි දාගේ. ඉතින් ආණ්ඩුව වගේ කිමිටු කරන්නේ නැහැ නේ ගරු ඇමතුමා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඒ බඩු මිලේ ප්‍රශ්න. ඊට පස්සේ නිෂ්පාදන මිලේ ප්‍රශ්න. දැන් අපි දන්නවා විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය වගේ ගත්තම දවන්ත ගැටලුවක් තිබුණා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයටත් ඒක බලපෑවා. කෑගල දිස්ත්‍රික්කයටත් බලපෑවා. මොනවද මේ ගම්මිරිස් මිල පිළිබඳ ප්‍රශ්න. දැන් ඔබතුමාලා අපි අවුරුද්ද ගන්න ඒක ප්‍රතිඅපනයනය සහ විවිධ දූෂණ මත. පැහැදිලිවම දේශපාලනඥයෝ ප්‍රතිඅපනයනයට පගාව ගත්තා. පැහැදිලිවම සමහර ආණ්ඩු නිලධාරීන් පගාව ගත්තා. ඒ පගා මත තමයි මේ අපේ රටේ ගම්මිරිස් කරුංකා ඔය මොනවාද කුරුඳු සහ තවත් තියෙන මට කමතු වුණා සේර ඒ වගේ නිෂ්පාදන පැංගිරි නිෂ්පාදන ඒවට ඒක බලපෑ. දැන් තමුන්නාස්ලා ඇවිල්ලා මාස දෙකමාරක් වෙනවා. දැන් මේ වගරු සභාව අපි පිළිගන්නවා රැකියා ලක්ෂයක් දෙන්න ඒක මාසෙන් බෑ කරන්න. නමුත් මේවා පැහැදිලිවම දේශපාලන වශයෙන් අභිලාෂයක් සහිතව නීත්‍යානුකූල මාර්ග වලින් නතර කරන්න පුළුවන් හෝ වර්ධනය කරන්න පුළුවන් දේවල්. මොකද මේක හොරකමක් වෙන්නේ. දැන් ඔබතුමාලා බලයට ආපු ගමන්ම ගම්මිරිස් මිල හොඳයි කියන්නේ. මම තර්කයේ මේ කරුණු ටික කියන්න දැම්මතුමා. ඔබතුමාට තේරෙනවා. අපි දැන් ගැසට් නිවේදනය මගින් මේක සම්පූර්ණයෙන්ම ප්‍රතිඅපනයනය තහනම් කරලා තිබෙනවා. ආනයනය තහනම් කරලා තිබෙනවා. සමහර ඔබතුමා දන්න අපිටත් වාර්තා වෙනවා සමහරක් වෙලාවට විවිධ හොර මාර්ග වලින් වෙනත් HS අංක භාවිතා කරලා සමහරක් වෙලාවට ලංකාවට එනවා කියලා. ඔබතුමා දන්නවනම් ඒ තොරතුරු අපිට ලබා දෙන්න. අපි සියලුම ක්‍රියාමාර්ග ආනයනය නතර කරන්න ගන්නවා මේ අදාළ භාණ්ඩවලට. ගරු ඇමතුමා මම ඔබතුමාට කියනවා මේ ප්‍රතිඅපනයනය කරන්නේ හොරෙන්. සහ ගෙනාපු ස්ටොක්ස් තියෙන්න එපයි. දැන් නැත්තම් දැන් මිල අඩු වෙන්න හේතුවක් නැහැනේ. එක්ක දැනුත් හොරෙන් මේක කරනවා. මා දන්නා තරමින් ඔය කන්ටේනරයක් ලංකාවේ වරායට බාන්නේවත් නැහැ. කොළ විතරයි වෙනස් වෙන්නේ. ඔරිජින් එක ඉන්දුනීසියාවෙන් ඉඳලා ආපු එක මට ඉන්දියාවේ හිටපු කොමසාරිස්වරයෙක් කිව්වා ලංකාවෙන් කියලා එවන කරුංක ප්‍රමාණය මුළු වර්ග කිලෝමීටර් 65ක් වැව්වත් ඉන්දියාවට එවන්න බෑ කියලා. මොකද වෙන රටවල් වලින් ගේනවා මෙහි ඔරිජින් ඔෆ් ශ්‍රී ලංකා කියලා ගහලා වංචනික මාර්ග වලින් යවනවා. එතකොට ඉන්දියාවත් දන්නවා ලෝකෙත් දන්නවා. ඉතින් මට කියන්න ඕන කම තියෙන්නේ මේකයි. දැන් අපි වැරද්දට හේතුව දන්නවා. දැන් ඔබතුමාලට බලය දීලා තියෙනවා. ඇයි පාලනය කරන්නේ නැත්තේ? ප්‍රතිඅපනයනය දැන් ගම්මිරිස් කිලෝ 10ක් 15ක් මිනිසුන්ට හංගන් ඉන්න පුළුවන්. ගම්මිරිස් කිලෝ ලක්ෂ ගණන් කොහොමද හංගන්නේ? ඒ නිසා ඔබතුමාලා මේක පරීක්ෂා කරලා අල්ලන්න ඕනේ. එක්ක අල්ලන්න ඕනේ නැත්නම් ප්‍රතිඅපනය ඔබතුමා තහනම් කරාට එහෙනම් වෙන්නේ කොහොමද කියලා. මොකද ගම්මිරිස් මිල ඔබතුමාලා බොහොම උජාරුවෙන් කිව්වා ආණ්ඩුව ආපු ගමන් වැඩි වුණා කියලා දැන් කීයද? මා මේ ළඟදී කොළොන්න ප්‍රදේශයේ මේ ගියපු වෙලාවක මට කිව්වා 480යි 490යි ගම්මිරිස් කිලෝ එක කියලා. සමහර තැන්වල 500යි. ඒතර ඉතාම විශාල මිල අඩුවීමක් තියෙනවා. පසුගිය ආණ්ඩුව කාලෙත් කඩන් වැටුණා. දැන් තව කඩන් වැටෙනවා. මා දන්න අතර මේ මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව මේකට මුහුණ දීලා තියෙනවා. ඊළඟට වී මිල ප්‍රශ්න. දැන් ගරු සභාපතිතුමනි, ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා කියලා මට අපේ නාමල් කරුණාරත්න මන්ත්‍රීතුමා අපේ සමස්ත ලංකා වෛද්‍ය සංවිධානයේ නායකතුමා කිව්වා ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා කියලා. ඔබතුමාලා වී නාඩු රුපියල් 52ටත් සම්බා 57ටත් කීරි සම්බා 63ටත් ගන්නවයි කියලා. මොකද ගරු සභාපතිතුමනි දැන් වී කිලෝ එක හැම වී කිලෝ එකම රුපියල් 50 කියන එක මෝඩ කතාවක්. ඒ මෝඩ නොවි තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරියට මේක කියලා තියෙන්නේ. මොකද වී කිලෝ එක 50 නම් හාලුත් ඒ සමාන වෙන්න එපා. මා දන්නා තමයි කීරි සම්බා කිලෝ එකක් 175ක් විතර. සම්බා කිලෝ එකක් ඊට වැඩි. නාඩු කිලෝ එකක් තමයි දැන් 98ට කියන්නේ. ඉතින් වී කිලෝ එක 50ට දීලා ඔක්කොම හාල් කිලෝ එක එකෙක් ගණන් වලට යන්න බෑනේ. ඒක මෝඩ කතාවක්. ඒ 50ට ගන්න එකක් නැහැ. ගන්න තියෙන විදිය තමයි මේ තියෙන්නේ. ඔබතුමාලා කියලා තියෙන විදිය හරි ප්‍රතිපත්ති ප්‍රකාශන. නාඩු 52යි, සම්බා 57යි, කීරි සම්බා 63යි. කැබිනට් ප්‍රකාශක මොකද කියන්නේ? කැබිනට් ප්‍රකාශකතුමා කියන ඔබතුමාලාගේ කවුද? ඔබතුමාත් කැබිනට් ප්‍රකාශකගේ සමාන නිවැරදි කරන්න ඕනේ. ඒක බන්දුලු කුණාර්දන මන්ත්‍රීතුමා කියනවා, ඇමතුමා කියනවා මොකද්ද? සම්බා 50යි, නාඩු 38යි. දැන් මම කියනවා මේ රට මේ ආණ්ඩුවේ දේශපාලන කළමනාකරණයක් නැහැ. එක එක්කෙනෙක් එක දේවල් කියනවා. එක කියන්න ඕනේ කෘෂිකර්මයේ බාර ඇමතිනේ.
නැත්තම් අහගෙන හරියට කියන්න ඕන. දැන් හිතන දේවල් ඇමතිලා කිව්වට පස්සේ වෙලෙන්ද මොකද කරන්නේ? දැන් ගොයන් කපනවා. දැන් කීයටද වී ගන්නෙ? දැන් ගන්න ගරු සභාපතිතුමනි සාමාන්‍ය තෙතවි 33යි 32යි 34යි. ආණ්ඩුවේ නියෝගය කීයද? මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ අඩු ගානේ ආණ්ඩුව නියෝගයක් දීලා තියෙනවා 50ට ගන්න කියලා. ආණ්ඩුව 50ට ගන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. මීට කලින් ගහපු ගැසට් එකක් තියෙනවා වියලිය මණ්ඩලයේ සභාපතිතුමා මගේ කතා කරලා පස්සේ තුමා කිව්වා 50යි කියලා තියෙන්නේ කියලා. මම කියන්නේ 50 කියන එක වැරදි. ඒක අර වී අණුව වෙනස් කරන්න ඕනේ. 50ට ගන්නෙ නැහැ. දැන් වී ගෝයන් කැපෙනවා 30 ගානයි. තාම අස්වැන්නලා තියෙන ගරු සභාපතිතුමනි වී අස්වැන්න 20%ක් විතර. දැන් මේ පෙබරවාරි මාතු තමයි වී අස්වැන්න ගොඩාක් එන්නේ. එතකොට ගරු රොමේෂ් ඇමතුමා මොකද වෙන්නේ වී වලට? වී මිල බහිනවා 30ට. 20 ගණන් වලට වහිනවා. එතකොට ග්‍රාමීය දුප්පත්කමට මොකද වෙන්නේ? ඔබතුමාලව කරන්න හදන මොකක් හරි සංවර්ධනයක් තියෙනවා නම් හිතේ හරි. නැත්නම් පොතේ හරි තියෙනවා නම් මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ ඔබතුමාලට. දැන් ඔබතුමා කල්පනා කරන්න බලන්න ඇමතුමා වී කිලෝක 32ට 30ට ගත්තු වී තමයි අද දවන්ත ව්‍යාපාරිකයෝ රුපියල් 100ට 102ට සිල්ලර කඩේට බාන්නේ. ඔබතුමාලා මහදවල් මංකොල්ලයක් වෙන්න දෙල මේ UMP ආණ්ඩුවත් අමුවේ බලන් හිටියා. ඔබතුමාලත් ඒකමනේ කරන්නේ. 50යින් කියලා නියම කරාට වී ගන්නෙ නෑ නේ ගන්න. වියලේ මණ්ඩලයට ඔක්කොම ගන්න බෑ ඇමතුමා. ඒකයි ඇත්ත. ඔව්. සම්පූර්ණ අස්වැන්න ඔබතුමා කිව්වාගේ මිලදී ගන්න බෑ. හැබැයි අපි මේ මිල ස්ථාවර කරන්න ආරම්භ කරලා තිබෙනවා. 50ට මිලදී ගන්නවා. ආරම්භ කරලා තියෙන්නේ. ගරු ඇමතුමා ඔබතුමා දැන් චෙක් කරලා බලන්න. මොකද වියලේ මණ්ඩලයේ කවදාවත් 10%කට වඩා රන්නේ නැහැ. මොකද මමත් දවසක් හරි ඔය අමාත්‍යාංශ නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් හිටිය ඉදිරිපුසා මම දන්නවා අනුර ඇමතුමා එක්ක ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වියලේ මණ්ඩලයේ තමන්ගේ සමෘද්ධිමත්ම කාලය අරන් තින්නේ 10%යි. ඒ නිසා මේක පෞද්ගලික අංශයෙන් තමයි කරන්නේ. ඔබතුමාලා හමුදාව නෙමෙයි ත්‍රිවිධ හමුදාව දැම්මත් ඔබතුමාට මේක හරි මේ මාෆියාව පාලනය කරලා හරි නිලධාරියෝම නැත්නම් මොනවත් කරන්න බෑ. හමුදාවත් අන්නන වැඩක් ඕක. හමුදාව දන්නද වී වල තෙතමනින්? මං කියන්නේ බිලියන ගණන් වලින් නාස්ති වෙන්නේ. ඒ නිසා මේක නිකන් එක එකනා රවට්ටලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔබතුමාලා 50 කියලා ගැසට් කරාට පොළොවේ කෙටි විකුණන්නේ නෙවෙයි. මම මේක වීඇස්වැන්න 30ට එන වීඇස්වැන්නේ 20ක් එනකොට ගරු සභාපතිතුමනි. වී මිල බහැලා නම් 33ට 32ට පෙබරවාරි මාර්තු වෙනකොට මොකද වෙන්නේ? මේක 30ට යනවා. ඒ 30ට ගන්න මන්ත්‍රීතුමා විනාඩි 2ක් තියෙනවා. හොඳයි ගරු සභාපතිතුමා ඔබතුමා මන්නාරමේ සහල් නැලියේ වී ප්‍රශ්නයක් කතා කරන්නේ. මන්නාරමේ නම් ගෝයන් කපල ඉවරයි. දැන් මන්නාරමේ වී කීයද? අඩුයි. ඔබතුමාලාගේ පැත්තේ ගෝයන් කපල ඉවරයි. ඒ නිසා මම කියන්නේ දැන් මේක එතකොට ආණ්ඩුව කවුද වග කියන්නේ මේකට? දැන් කෘෂිකර්ම ඇමතුමා මොකද්ද කියන්නේ මේකට? වෙළඳ ඇමතුමා මොකද්ද මේකට කියන්නේ? දැන් ගරු මේක රංජන රාමනායක හඬපට වලින් වී මිල බස්සන්න බෑනේ. වී මිල නගන්න බෑනේ. දේශප්‍රේමී ටෝක් වලින් බෑනේ. දැන් වැඩ පෙන්නන්න. අපි කියන්නේ වැඩ පෙන්නන්න කියලා. වැඩෝ කියන්නේ ආවේ. මේගොල්ලන්ට බැරි බව අපි 110ක් දන්න. තිබුණේ පාණ්ඩුවක්. ආවේ ආණ්ඩුවක් කියලා කිව්වේ. දැන් පෙන්නන්න වැඩ. හයි. ඇමතුමිය මේකයි. මම පිළිගන්නවා මේකයි. ලංකාවේ වී ගන්න එක අමුතුයි ඉගෙන ගන්න තියෙන විෂයක් නෙමෙයි. මෙතන ඉන්න ඊටාම ජ්‍යෙෂ්ඨ ඇමතුරු මේ පාර්ලිමේන්තුවේ. ඔබතුමාලගේ පැත්ත විතර ජ්‍යෙෂ්ඨයෝ නෑ මේ පැත්තේ. පහුගිය අවුරුදු 25 ගත්තොත් 25න් 20ක් ඇමතිවරු මෙතන ඉන්නවා. සමහර අපි ඉස්කෝලේ යනකොටත් ඇමති දැනුත් ඇමති. ඒ නිසා වී ගන්න එක ඉගෙන ගන්න නම් ආණ්ඩු ගන්න එක වෙනම ටියුෂන් එකක් කරන් එන්න එහෙනම්. ඔබතුමිය දුකයි ඔබතුමිය මේ වෙල්ලස්සේ මොනරාග දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා. වී ඉගෙන ගන්න ඕනේ එක දන්නවා. ඕන ඇමතිවරයෙක් දන්නවා වී මිල ප්‍රශ්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. රයිට් මං වෙලාව නැති නිසා ඉස්සරහට මම යන්න කැමතියි. ඒ වගේම අපි දකිනවා විශේෂම ඔබතුමාලා දැන් HND සිසුන් දිගු කාලීන උද්ඝෝෂණයක් ඕන් කරනවා ඔවුන්ගේ ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගන්න කියලා. මොකද අවුරුදු 4ක පාඨමාලාවක් උපාධි මට්ටමේ පාඨමාලාවක් ඉතා විශිෂ්ට පාඨමාලාවක් හැමදාම කුඩම්මගේ සාලෙගිල්ල කරු පාඨමාලාවක්. දැන් ඒක ඔබතුමාලා කිව්වා HND එකට උපාධි මට්ටම දෙනවා කියලා. අවිල්ලා ස්ලියට් එක දැම්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශ වෙන එක. ඒතර මේ ළමයි ඇමතිවරුන්ට කිව්වා ජනාධිපතිට ලිව්වා අගමැතිට ලිව්වා අපිටත් ලිව්වා කරුණාකරලා ගැසට් එක වෙනස් කරන්න. ස්ලියට් එක නවෝත්පාදන දැන් තියෙන ඊළඟ සුමතිපාල ඇමතුමාට. ඒ ළමයින්ට බයයි නෝ. ඊළඟ සුමතිපාල මහතාට දැන් ස්ලියට් එක දාලා තියෙනවා නවෝත්පාදන අමාත්‍ය කියලා. ළමයි ඉල්ලන්නේ මේක උසස් අධ්‍යාපන ඇමති අතට ගේන්න කියලා. නැතු විපක්ෂ දෙන්න කියලා නෙමෙයිනේ. ඉතින් ඇයි මේක කරන්නේ නැත්තේ ඔබතුමාලා? ඉතින් ළමයි ගිහිල්ලා ඊයේ දවසක් තිස්සේ මුළු ළමයි 4500ක් තිස්සේ
4,500ක් දැන් ඒගොල්ලන් උපවාස කරනවා. සත්‍යාග්‍රහ කරනවා. මොකද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ලියට් එක ගත්තෙත් ළමයින්ගේ ලොකු අරගලයකට පස්සේ ඒ ළමයින්ට දැනුත් කුඩම්මගේ සැලකිලි තියෙන දෙන්නේ මහපොළ දෙන්නේ රුපියල් 1000 ගානයි මට මතක හැටියට. නිසා ළමයි 5000ක් දැන් රස්තියාදු කරන්නේ නැතුව කරුණා කරලා ඔබතුමාලගේ ඉල්ලා සිටිනවා ඒක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගන්න. ඒක තිබුණේ එතන. ඒක දිනු කරන්න බෑ වෙන වෙන අමාත්‍යාංශ වලට දාලා. කියන්න කමන්න. තිලංග ඇමතුමාට පොඩ්ඩක්. Honorable Dilanga සියට් එක ඔබතුමා දන්නවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තමයි තියෙන්නේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තමයි සියට් එකේ සභාපති. ඒ ස්ටැචු ඒ නීතියෙම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තමයි සභාපති සියට් ආයතනය. එතකොට මේ తాවකාලික තව සති කිහිපයක් තියෙන්නේ. ඒකේ ආයතන 19ක් රටේ තියෙනවා. විමල් මහත්මයා ඒක දන්නවා. ඒ 19 අපි බැලුවා උපාධි දෙන්න පුළුවන් කොහොමද කියලා. ඒ උපාධි දෙන්න විදිහක් නැහැ මේ සියට් ආයතනයේ තියෙන නීති ප්‍රකාරව වගන්තියක් තියෙනවා උපාධිය නොහැකි කියලා. ඒ නිසා පනත මෙතනට ගෙනල්ලා අනුමත කරන්න. පනත අනුමත කරන්න කලින් අපි UGC එකට දැම්මොත් එහෙම උපාධියක් ඉල්ල ඒගොල්ලෝ කියනවා සියට් ආයතන උපාධියම තහනම් නිසා UGC එක බාර ගන්න නැහැ සාකච්ඡා. ඒ නිසා මේක අපි කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා උපාධියක් දෙන්න රජයේ ප්‍රතිපත්තිම එකඟ වෙයි කියලා අනුමත කරාට පස්සේ UGC එක දැන් 17ක් විෂයන් 17කට අපි ඉල්ලීමක් කරන උපාධිය දෙන්න කියලා. හැබැයි 17ම විමල් මන්තුමා එකපාර එකඟ වෙන එකක් නැහැ. දවස් මාස 6ක් ඇය අවම වශයෙන් ක්‍රෙඩිට් 120ට වැඩි ඒවා දැන්ට තියෙනවා 4ක්. ඒගොල්ලෝ 136ක් නේද? නෑ අපිට උපාධිය දෙන්න අවුරුදු 4ට යනවා නම් අපිට ඇමතුමා මට වෙලාවක් නැහැ. අපෙන් වෙලාවක් හරි උතුමා ඒක වැදගත් ප්‍රශ්න ඔබතුමා ඇහුවේ. ඔබතුමා කිය. එන ආණ්ඩුවේ හරි. අල් ෆයින් 120ට එහත් විමල්වන්තුමා ඒ උපාධිය දෙන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේ උපාධිය දෙන එකේදී අපි දැන් මේක තාක්ෂණ කියලා වචනයක් තියෙනවානේ. උසස් තාක්ෂණ විද්‍යාල ආයතන අධ්‍යාපන ආයතන. ඒ නිසා හැම විෂයටම තාක්ෂණ ධාරාව එකතු කරලා මේ විෂයන් 17 අපි යෝජනා කරලා තියෙනවා. දැන් මේ දරුවන්ගේ ඒ කියන්නේ මේ අය හිතන් ඉන්නේ මේක උසස් අධ්‍යාපනයේ නෙමෙයි. මේ උසස් අධ්‍යාපනයේ තමයි කැබිනට් අමාත්‍ය. ඒක නිසා මේ ගැසට් කිරීමෙන් උනේ ශක්තියක් ලැබීම පමණයි. ඔය නමුත් උපාධිය කරන එක ඔබතුමා වෙලාව ගරු ඇමතුමා ගත්තේ ආණ්ඩු පක්ෂේ. මට නෑ ඔබතුමා ටයිම් තමයි ආන්සර් කරා. නෑ එතුමා කිව්වා ආණ්ඩු පක්ෂේ. හරි මට ඔබතුමා විනාඩියක් දෙන්න ඒ විනාඩිය. නිසා ගරු සභාපතිතුමා මම ගිරන්නේ කරුණා කරලා උපාධිය කරනකට කල් ගන්න. ස්ලියට් එක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටම තියන්න මොකක්ද දන්න තිලංග ඇමතුමා. දැන් ඊළඟ සැරේ ගැසට් කරනකොට ඕවා කොහෙට විසඳෙයිද දන්නේ නැහනේ. ළමයින්ට තියෙන ප්‍රශ්නේ ඒකයි. මොකද ඒගොල්ලෝ විශාල වශයෙන් කුඩම්මගේ සැලකිලි ලැබපු ආයතනයක්. ඉතින් ගන්න බැරි නෑ. මොකද සභාපති නෙමෙයි ඕන වෙන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඕන වෙන්නේ මේක උසස් අධ්‍යාපන කියන ඇතුලේ තියන ඒගොල්ලන්ට මහපොළ නැති උනේ ඒ නිසා. ඒගොල්ලෝ මහපොළ 1350 ඇති ඔබතුමා ඒක දීලා යන්නේ. රයිට් ඔබතුමා ලොකු වැඩ කරන්න පුළුවන් කෙනෙන්නේ. ඔබතුමා මහපොළ 5000 කළා දිනන ඒගොල්ලන්ට. අඩු ගානේ ඔක තියාගෙන ඉන්නවනේ තව සයි 3ක්. ඒක කළා යන්නේ. ඒකට කැබිනට් පේපර් එකක් දාන්න. රයිට් ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් මම කියන්න කැමතියි විශේෂයෙන්ම ආණ්ඩුව දැන් ණය කපන එක ගැන කියනවා. අපි කියන්නේ ශුද්ධ මූල ණය ගැන මොකද්ද ඔබතුමාලා කියන්නේ? ඔබතුමාලා මිලියන් 300 කට්ටියක වෙන්දේස් වෙන වලක් අපේ අපිට වරද්දක් නැහැ. හැබැයි ශුද්ධ මූල ණය ගැන වචනයක්වත් ඔබතුමාලා කියන්නේ නැහැ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි මම කියන්න කැමතියි එකක් ඊයේ මේ ප්‍රශ්න ගන්න හැදුවම බැරි වුණා. විශේෂයෙන්ම උතුරු පළාතේ අද විශේෂ පරීක්ෂණ ක්‍රියාවලියක් පටන් අරන් තියෙනවා ත්‍රිවිධ හමුදාව දාලා. විශේෂයෙන් මමත් මගේ ඇත්තකින් දැක්කා වවුනියාදලා කිල්ලොච්චේට මිනිස්සු බස්සනවා තැන් 3ක 30 සෙකන්ඩ් බස්සලා පරීක්ෂා කරනවා. එතකොට දැන් මේක ගැන කියන්නේ කුඩු කියලා. ඒ කුඩු ලංකාවේ හැම අහුවෙන්නේ බණ්ඩාරකමින් චෙක් කරන්නේ කිල්ලොච්චි. ඒ නිසා මේක ඒ ජමල ජනතාව ගන්නෙම අනිවාර්යයෙන් මේගොල්ලන්ට එරෙහිව කරන දෙයක් විදියට. ඒ නිසා කරුණාකර ඒක කියන්න මොකද ඔබතුමාලා පසුගිය දවස් ජාතික නිදහස් දිනේදී ඔබතුමාලා දෙමළ ජනතාව කාලාන්තරයක් තිස්සේ සිංහල දෙමළ භාෂාවෙන් කියපු ජාතික කිව්වෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ අර කොන්කිරීමේ දේශපාලනයක් කරගෙන යන කාලෙකදී මේ චෙක් පොයින්ට් උත් අමතරව දාලා තවත් හිරිහැර කරන්න එපා කියන ඉල්ලීම අපි තමුන්නාස්ලා කියනවා. තමුන්නාස්ලාගේ පරිශ්‍රණ කටයුතු කරන්න උතුරට වෙනම සලකන්න එපා. සාධාරණයි. බොහොම ස්තුතියි